හොඳයි. එහෙමනම් මම යලිත් වතාවක් ඊගාව පාඩමට යනවා. මම පාරිසරික ගැටලුවක් කියන්නේ මොකක්ද කියලා කරපු පැහැදිලි කිරීමේදී මෙන්න මේ ෆ්‍රේම් එක තමයි පාවිච්චි කළේ. ඒකෙදි මම කිව්වා අවසානයේ අපිට ලැබෙන මේ ප්‍රතිඵලය කියන එක රිසල්ට් කියන එකෙන් තමයි අපිට ගැටලුව විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ රිසල්ට් එක වෙන්න පුළුවන් විවිධ දේවල් අපිට වටපිටාව බැලුවම තියෙන දේවල්. උදාහරණයක් හැටියට කඩොලාන විනාශ වෙලා. වනාලි ප්ලාස්ටික් කාලා මැරිලා. එහෙම නැත්නම් කැස්බෑවුන් වෙරළට ගසාගෙන ඇවිල්ලා. ඔය වගේ එක්ක වායුගෝලීය තත්ත්වයන්. මේ වගේ රිසල්ට්ස් පෙන්නන පින්තූර පහක් තෝරගන්න. ඒ පින්තූර පහ ඇසුරෙන් මේ විග්‍රහය ගැටලු පහක් පාරිසරික ගැටලු පහක් විග්‍රහ කරන්න මේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ. එතකොට අපි පින්තූරය දාන්නේ මෙතන. අපි පින්තූරය දාන්නේ මෙන්න මෙතනට. එතකොට රිසල්ට් එක තමයි පින්තූරේ නම් කරනවා. වනාලින් කැලිකසල ආහාරයට ගැනීමෙන් මිය යාම. එතකොට ඊට පස්සේ මෙතන පැහැදිලි කරනවා මොකක්ද අපේ ඒකට බලපාලා කොහොමද බයෝෆිසිකල් එන්වයරන්මන්ට් එකට හානිකර ලෙස බලපෑව. එතකොට ඒ කැලිකසලෝ තියෙන සංඝටක අරම කියලා පොඩි කෙටි පැහැදිලි කිරීමක්. මේකට දානවා ඒක කලේ කවුද? මෙතන දානවා ඒක කරන්න පෙළඹුණු తত্ত্বය කුමක්ද? ඒ විදිහට මිනිස්සු වෙළඳ පොලෙන් මිලදී ගන්න පුංචිම පුංචි ප්ලාස්ටික් ද්‍රව්‍යයක් වුණත් අවසානයේ අලියෙක්ගේ හානිය සිද්ධ වෙලා ඒක ඉතා ප්‍රබල පාරිසරික ගැටලුවක් විය හැකි බව තමයි පෙන්නන්නේ. එතකොට පාරිසරික ගැටලුව වනාලින් මිය යාම කියලා ඕන මෙතන ගැටලුව මෙතන ලියන්න පුළුවන් මේ කෑල්ලේ. ප්ලාස්ටික් ද්‍රව්‍ය අඩංගු කැලිකසල ආහාරයට ගැනීමෙන් වනාලින් මිය යාම හොඳ ලස්සනට මෙතන ෆ්‍රේම් කරන්න පුළුවන්. ඒක තමයි ටෙක්ස්ට් එක මෙතන. එතකොට මේ ටෙක්ස්ට් එක ලිව්වම අපි දන්නවා ඒක තමයි පාරිසරික ගැටලුව. ඊගාව කොලේට යනවා. ඒකෙත් ඒ වගේ ලස්සන මේක Tamanට මේ ෆ්‍රේම්වර්ක් එකේම ඉන්න කියලා නෑ. නමුත් ලස්සනට සටහනක් අඳින්න. ඒවා පහක් අවශ්‍යයි. ඒ සඳහා මේ ඇක්ටිවිටි 1 කියන්නේ පැවරුමේ එකක්. ඉතින් දැන් උදාහරණයක් හැටියට අපි ගත්තම global environmental issues ගොඩාක් ඕකේ තියෙනවා. අපි දැන් උදාහරණයකට ගත්තා අපි කියවනේ දැන් එක environmental issue එකක් ගැටලු රාශියකට හේතුවක් වෙනවා කියලා. එතන global environmental issues වල climate change ගැන ඕගලන්ට වෙනම විග්‍රහ වෙනම කරන දේශන තියෙනවා. දේශන මාතෘකාවක් මේ issue එකක් හැටියටම. නමුත් අපි මේ පෙන්නන්නේ එතකොට climate change එක කියන එක ඇති වෙන්න විවිධ දැන් එකින් එක එකට යාවෙන ගැටලු සමුදායක් තියෙනවා. global warming, global dimming, fossil fuels, sea level rise, greenhouse gas, ocean acidification, එතකොට ගෝලීය උණුසුම් වීම, ගෝලීය දහනය, පොසිල ඉන්ධන දහනය, sea level rise, ඒ කියන්නේ මුහුදු ජලය ඉහළ යාම, මේ වගේ greenhouse gas, හරිතාගාරාචරණය, ocean acidification, මුහුදු ජලය ඇසිඩ්කරණයට ලක්වීම, ඊගාවට shutdown of thermohaline circulation, ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන තාපතුලාවේ වෙනස් වීම ඇතිවීම, ඊගාවට environmental impacts of the coal industry, අල්ලංගුරු කර්මාන්තය, ඒක නම් මේකට ගැලපෙන්නේ නැහැ. රටාවත් එක්ක යනකොට නාගරික urban heat islands කියන එක ඉතාම වැදගත් එකක්. ඒ කියන්නේ නාගරික ප්‍රදේශවල ශුද්‍ර
මේ දේශගුණික තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන ওই පරිසරයේ හින්දාම ෆ්ලඩින් මේ වගේ ගොඩක් එකිනෙකට හා සම්බන්ධයි පාරිසරික ගැටලු. ඇත්තටම මේ 2019 නිකුත් කරපු Global Risk Report එකේ දැක්වෙන පරිදි significance of the environmental issues in the global context ගෝලීය සන්දර්භය තුල මේ පාරිසරික ගැටලු වල වැදගත්කම දැන් ලෝකයේ මිනිස්සුන්ගේ ජීවිතවලට ප්‍රබල අවදානමක් සහිත ගැටලු 10ක් ඊගාව අවුරුදු 10 තුල මෙන්න මේවා කියලා මේ The Global Risk Report 2019 පෙන්නලා දෙනවා. 2019 නිකුත් කරපු වාර්තාවේ ඉදිරියේදී ඇතිවෙන ගැටලු පිළිබඳව තමයි මේකේ පෙන්වන්නේ. එතකොට මේකට අනුව බලන්නකෝ මුල් පහම තියෙන්නේ මොනවද? water crisis. ජල අර්බුදය තමයි ඉතිරි ගත වෙන දශකයේදී ප්‍රධාන ගැටලු බවට පත් වෙන්නේ. ජල අර්බුදය කියලා water crisis කියන එකේ තේරුම ගුණාත්මක භවෙන් අපිට පාවිච්චියට ගන්න පුළුවන් ජලය නැති වෙනවා. බොන්න සුදුසු වතුර නැහැ. දූෂණය වූ ජලය තියෙන්නේ. එක්කෝ සම්පූර්ණයෙන්ම ජල උල්පත් හිඳිලා ගිහිල්ලා ප්‍රමාණාත්මකව ජලයේ අඩුවීමක් තියෙනවා. ප්‍රමාණාත්මක හෝ වේවා ගුණාත්මක හෝ වේවා ජලය හිඟවීම තමයි මේකෙන් පෙන්වන්නේ. ඉතින් ඒ නිසා මේක ඇත්ත වශයෙන්ම ඊටාම වැදගත් කාරණයක් බව මතක තියෙන්න ඕනේ. පාරිසරික ගැටලු තමයි ලෝකයේ ප්‍රධාන. ඊගාවට failure of climate change mitigation and adaptation. මේ දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන්න මිනිස්සුන්ට නොහැකි වීම තමයි ප්‍රධාන වශයෙන්ම ගැටලුවක් බවට පත් වෙන්නේ. Failure of climate change mitigation and adaptation. දේශගුණික වෙනස් වීම වලින් ඇතිවන බලපෑම් අවම කරන්න ඒකට අනුගත වෙන්න නොහැකි වීම ප්‍රධාන ලෝකයේ ගැටලුවක් බවට පත් වෙනවා. ලෝක ජනගහනයෙන් 36.7ක් මේ ගැටලුවට මුහුණ දෙනවා කියලා තමයි මේකේ කියන්නේ. එතකොට ඒකත් පාරිසරික ගැටලු හා සම්බන්ධ එකක්. ඒකත් ඇවිල්ලා පාරිසරික ගැටලු හා සම්බන්ධ වෙච්ච එකක් නේ ඒකත් එතකොට. ඒකෙන් පේන්නේ ඒකනේ. ඊගාවට extreme weather events ඊළඟට ලෝකයේ අර results කියන එක තමයි. අර results මොනවාද extreme weather events? අන්තගාමී කාලගුණික සංසිද්ධි. අන්තගාමී කාලගුණික සිද්ධි ඇති වෙනවා. අන්තගාමී කියන්නේ වෙනද සිද්ධ වෙච්ච නැති තාලේ ඒවා. වෙනද සාමාන්‍ය වැස්සක්. දැන් එහෙම නෙවෙයි වැහලා හොඳටම සම්පූර්ණ ගම් වතුර ඇති කළ පරිසර උවදුරු රාශිය වෙනදා යට වෙනවා කියලා හිතන්නේවත් නැති තැන් යට වෙලාම තමයි යන්නේ. එක්ක වියලි කාලය આવොත් වෙනදට වඩා ඊටාම රස්නේ දරුණුයි පවතින කාලය වැඩි. වෙනදට වඩා හුළඟේ ස්වභාවය වෙනස්. වෙනදට වඩා සූර්යාලෝකයේ ස්වභාවය වෙනස්. වාසුලි හට ගන්න ප්‍රමාණය එන්න වැඩි වෙලා. වෙනදට වැහැපු නැති කාලේ දැන් වහිනවා. වෙනදට වැහැපු කාලේ දැන් පායනවා. මේ වගේ extreme weather events. ඊගාට heat waves. උණුසුම් වායු ධාරා. මේ ඉන්දියාවේම විශාල පිරිසක් මරණයට පත් වෙනවා. ඉන්දියාව විතර නෙවෙයි පහුගිය දවස්වල මේ ඔය සීත කලාපයේ සමහර රටවල් වලත් සමයකට විශාල වශයෙන් මිනිසුන් මරණයට පත් වෙන්න ඒකට බලපෑමට ලක් වෙන්න පටන් ගත්තා. heat එක වැඩි වෙලා. ඉතින් ඒ නිසා extreme weather events කියන්නේ ලෝකයේ අනාගත අවුරුදු 10 ඇතුලේ 100ට ජනගහනයෙන් 26.5ක් විතර මුහුණ පාන ගැටලුවක් වනු ඇතැයි කියලා The Global Risk Report 2019 ගෝලීය අවදානම් වාර්තාවෙන් පෙන්නලා දෙනවා. ඊගාට food crisis ආහාර අර්බුදය. ආහාර අර්බුදයත් මේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවෙන වැදගත් පාරිසරික ගැටලු වලටයි. profound social instability. දැන් අන්තිම දෙක කෙසේ වෙතත් මුල් තුනම ප්‍රධාන වශයෙන්ම පාරිසරික ගැටලු හා සම්බන්ධ බව මේකෙන් පේනවා. ඒ නිසා ලෝකයේ පාරිසරික ගැටලු කියන්නේ සමකාලීන භූගෝලීය ගැටලු වශයෙන්
විශේෂයෙන් විග්‍රහ කළ යුතු විශ්ලේෂණය කළ යුතු හේතු හොයලා ඒවාට යෝජනා ඉදිරිපත් කළ යුතු ගැටලු. The carbon dioxide equivalent of greenhouse gases in the atmosphere has already exceeded 400 parts per million. එතකොට මේ carbon dioxide සංයුතිය වායුගෝලයේ ශීඝ්‍රයෙන් වැඩිවීම 400කින් වැඩි වෙලානේ දැන් parts per million. එතකොට ඒක with total long term exceeding 455 parts per million. ඒක තවත් වැඩි වෙනවා. ඒ නිසා carbon dioxide සාන්ද්‍රණය ඉහළ යාම ප්‍රධාන ගැටලුවක්. The amount of greenhouse gas in the atmosphere is already above the threshold that can potentially cause dangerous climate change. ඇත්තටම මේ දැන් පවතින තත්ත්වයට වඩා ඉහළයි greenhouse gases වායුගෝලයේ. ඉතින් greenhouse gases ප්‍රමාණය ඉක්මවා වර්ධනය වෙනවා කියන්නේ ඊටාම භයානක දේශගුණික විපර්යාස රාශියකට තව තවත් හේතු වෙනවා කියන එක. ලෝකයේ සිද්ධ වෙන දේශයේ සිද්ධ වෙන ස්වාභාවික විපත් ගත්තොත් ආපදා ගත්තොත් ආපදා වලින් 70%ක්ම climate related දේශගුණය සම්බන්ධ ආපදා. එතකොට 50%ක් විතර දශක දෙකක් පුරා තිබිච්ච එකක්. ඒකෙන් පස්සේ ඇති වෙච්ච ඒවා 50%ක් විතර මේ 70%. These disasters take a heavier human toll. එතකොට මේවා තමයි විශාල වශයෙන් මිනිස්සු මරණයට පත් වෙන්න මේ මිනිස්සුන්ගේ ජීවිතවලට ප්‍රබල බලපෑමක් ඇති කරන ආර්ථිකයන්ට බලපෑමක් ඇති කරන ගැටලු බවට පත් වෙලා තියෙනවා. පෞගිය අවුරුදු 20 දිහා බැලුවොත් in the last 2 decades අවුරුදු දශකය දිහා බැලුවොත් 2.4 billion people බිලියන 2.4ක් විතර ජනතාව මේ දේශගුණය වෙනස් වීම හින්දා ඇතිවෙච්ච ආපදා වලට බලපා මේ ගොදුරු වෙලා තියෙනවා. එතකොට ඊට ඉස්සෙල්ලා තිබිච්ච දශකයත් එක්ක බැලුවම ඊට ඉස්සෙල්ලා දශක 1.7. ඒ කියන්නේ එන්න මිනිස්සු දේශගුණය හා සම්බන්ධව වෙනස් වීම හේතුවෙන් උද්ගත වන ගැටලු වලට මුහුණ දෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. දැන් ඔන්න අපේ ප්‍රශ්නය. අපිට කිව්වොත් ලිස්ට් එකක් හදන්න කියලා මේ ලිස්ට් එකක් හදන්න කිව්වොත් අපට පාරිසරික ගැටලු හඳුනා ගන්න අපට පුළුවන් මෙන්න මේ වගේ ලිස්ට් එකක් හදන්න. මොනවද පාරිසරික ගැටලු කියන්නේ? ඕගොල්ලන්ගේ අර අභ්‍යාසයටත් මේක ලොකු වැදගත්කමක් තියෙන එකක් බවට පත් වෙනවා. climate change දේශගුණික විපර්යාස පාරිසරික ගැටලු. global warming ගෝලීය උණුසුම් වීම. deforestation වනහරණය. එතකොට deforestation කියන්නේ ලෝකයේ වර්තමාන ප්‍රධාන පාරිසරික ගැටලුවක් නේ. දැන් බලන්නකෝ රටේ අපේ රටේ ඉතින් අපේ රටේ නම් deforestation කාට හරි ඕන වුණාම උඩට එනවා, කාට හරි ඒක යට කරන්න ඕන නම් යටටම යනවා. ඒක ඇවිල්ලා පාරිසරික ගැටලු කියන ඒවා politicized වෙච්ච ඒවා. ඒකට දැන් අපිට කතා කරන්න තියෙන්නේ green politics වල එක කෑල්ලක් කියලා. මේක green politics කොට ඇත්තටම green politics කියන්න බෑ ඒකට. හේතුව තමයි green politics කියන එක සංකල්පයක් හැටියට හොඳ පැත්තකින් ගන්න පුළුවන් පරිසර සංරක්ෂණය ආදී සම්බන්ධයෙන් ගත්තම. මේක එම නෙවෙයි politicizing environmental issues. පාරිසරික ගැටලු දේශපාලනීකරණය වෙලා තියෙන හැටිනේ අපිට පේන්නේ. නැත්නම් අපේ deforestation හොඳටම උදාහරණයක් නේ. කාලයකට Facebook වල විල්පත්තුව සුරකිමු කියලා යනවා ඉවරයක් නැහැ. ඊගාවට විද්‍යුත් මාධ්‍යවල
යනවා ඉවරයක් නෑ. පස්සේ නෑ. දැන් ඉවරයි. දැන් ලංකාවේ වනහායනයක් නැත. කොහොමනේ තියෙන්නේ? ඒ නිසා නමුත් ඇත්ත වශයෙන්ම ලෝකයේ සෑම තැනකම ඩිෆොරස්ට්‍රේෂන් දැන් අර ගිය අවුරුදු වලදී 2019 විශේෂයෙන්ම ඇති වෙච්ච පාරිසරික වදුරු අතර ලැබුගිනි ප්‍රධාන තැනක් ගත්තා. මේ ලැබුගිනි සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් ඇති වුණා ඇත්ත වශයෙන්ම. එතකොට ඇමරිකාව වගේ බ්‍රසීලය වගේ රටවල් වලට ලොකු චෝදනාවක් ඩිෆොරස්ට්‍රේෂන් හින්දා මේගොල්ලෝ වනාන්තර විනාශ කිරීමෙන් තමයි මේක වඩාත් ප්‍රබල වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ වනහරණය කියන්නේ ලෝකයේ ප්‍රධාන පාරිසරික ගැටලුවක්. air and water pollution. වාතය සහ ජලය දූෂණය වීම. overpopulation පාරිසරික ගැටලුවක් හැටියට සැලකන්නේ පාරිසරික ගැටලු වලට හේතුවක්. soil erosion. පාංශු ඛාදනය. other climate change issues. වෙනත් ආන්තික කාලගුණික තත්ත්වයන් ඇති වෙනවා ඕවා මේවා. වෙනත් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ගැටලු. destruction of biodiversity. ජෛව විවිධත්වය විනාශ කිරීම. littering වනාන්තර ගිනි තැබීම. destruction of natural habitats ස්වාභාවික වාසස්ථාන අලි ඉන්න තැන් කොරල් හැදෙන තැන් විනාශ වෙන්නේ. destruction of natural resources ස්වාභාවික සම්පත් natural resources විනාශ වී. loss of biodiversity ජෛව විවිධත්වය විනාශ වී. ocean acidification මේක තමයි අපි මෙවර පාරිසරික ගැටලු සම්බන්ධ අපේ ප්‍රධාන එක් assignment එක. ocean acidification මම ඒක ගැන පැහැදිලි කරන්නම්. ඒක ටියුට් කරන සර් අපි ඔයගොල්ලන්ගේ තිස්සර සර් ඒක තවත් පැහැදිලි කරයි. overfishing පමණ ඉක්මවා මසුන් මැරීම. attack of marine life ජලජ ජීවීන්ට සිදු වී තිබෙන හානිය. oil spills තෙල් කාන්දු වීම ඒකත් ප්‍රස්තුතයට අදාළයි. nuclear issues පරමාණු ගැටලු. acid depositions ඊගාවට acid තැන්පත් වීම වායුගෝලයේ වෙන්නත් පුළුවන් භූමියේ වෙන්නත් පුළුවන්. environmental disasters පාරිසරික ආපදා. volcanic eruption ස්වභාවික හේතු එහෙත් පාරිසරික ගැටලු ගොඩක් ඇති වෙනවා. දැන් volcanic eruption කියන එක ගත්තම මේ මොනවාද මේ ගිනිකඳු පිපිරීම හින්දා ගොඩාක් විවිධ ඒකට තදානුබද්ධ පාරිසරික ගැටලු රාශියක් උද්ගත වෙනවා. වායුගෝලයේ සංයුතිය වෙනස් වෙලා වර්ෂාපතනයට බාධා ඇති වෙලා green house effect හරිතාගාර ආචරණය. ඊගාවට බැරලෝහ sea level rise මුහුදු මට්ටම ඉහළ යන එක. ෆොසිල ඉන්ධන දහනය. ඊගාවට ආවේනික සතුන් විනාශයට පත්වෙන එක. සීමා වෙන එක. ඊගාවට පසේ සංඝටකවල වෙනස් වීම රසායනික සංයුතිය වෙනස් වීම. කාබන් ඩයොක්සයිඩ් සහ අද ඒ කියන්නේ අනෙකුත් වායුගෝලයට අහිතකර වායු. මෙන්න මේවා රාශියක් අපිට current environmental issues වර්තමාන පාරිසරික ගැටලු වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වර්තමාන පාරිසරික ගැටලු හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ඊට වඩා ඇත්තටම ලෝකයේ වර්තමානයේ වෙනකොට
මේ කියපු පාරිසරික ගැටලු අතරිනුත් ඉතා ප්‍රබල ලෙස නැගී සිටින පාරිසරික ගැටලු රාශියක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි irregular land use. මේක ඉතාම ප්‍රබල පාරිසරික ගැටලුවක්. අවිධිමත් භූමි පරිහරණය. අවිධිමත් ලෙස ඉඩම් පරිහරණය කිරීම. මේ භූමි පරිහරණය අවිධිමත් ලෙස සිදු කිරීම නිසා වර්තමානයේදී ඉතාම ප්‍රබල ලෙස පාරිසරික ගැටලු රාශියකට මුහුණ පාන්න වෙලා තිනවා. ගම් වතුර ජල ගැලීම් හෝ ගම් වතුර ඇති වෙන්නේ. ඊගාවට පාංශු සෝදාපාලුව. පාස් හොදගෙන ගිහිල්ලා ගම් පතුල් වල තැම්පත් වෙලා ගම් පතුල් ගොඩවීම. එහි ජෛව පද්ධති විනාශ වීම. විශාල ප්‍රමාණයක්. එක ගැටලුවක් ගත්තම ඒ ගැටලුවේ තියෙනවා පැති රාශියක් අපට බලන්න. මේ අවිධිමත් ලෙස භූමි පරිහරණය කරන අය දාන පෝර ටික පවා ඉතුරු වෙන්නේ රසායනික ද්‍රව්‍ය පවා ඉතුරු වෙන්නේ ගම්පතුල් වල. හරියට සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්නේ නැතුව අවිධිමත් භූමි පරිහරණයක් කරන හින්දා සම්පූර්ණ මතු පිටපස් හොදගෙන යනවා. ඒවා ගංගා පතුල් වල තැම්පත් වෙනවා. මේ වගේ විශාල පැති රාශියක් ඒ එකක තියෙනවා. හැම එකම ඒ වගේ. ඊගාවට රිසෝස් එක්ස්ප්ලොයිටේෂන්. සම්පත් අවභාවිතා කිරීම. රිසෝස් කිව්වම නැචරල් රිසෝස් මෙතන විශේෂයි. පස් ගත්තත් වැලි ගත්තත් ඉදි කිරීම වලට සම්පූර්ණ වැලි බැකෝ දාලා ආරලා ඒ සම්පූර්ණ පරිසර පද්ධතියම හානි වෙන විදිහට තමයි ඒක කරන්නේ. රිසෝස් එක්ස්ප්ලොයිටේෂන්. සම්පත් අවභාවිතා කිරීම. වේස්ට් ජෙනරේෂන් අපි කතා කරපු මාතෘකාව. කැලිකසල උත්පාදනය. අද ඔගොල්ලෝ ගණන් හදලා බලන්න වාර්තා කියවලා බලන්න කොළඹ නගරයේ පමණක් කොච්චර දෛනික කැලිකසල මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් ජෙනරේට් වෙනවද කියලා. උත්පාදනය වෙනවද කියලා එක හවුස් හෝල්ඩ් එකකින් කොච්චර ප්ලාස්ටික් එළියට දානවද කියලා බලන්න. මේවා ප්‍රධාන පාරිසරික ගැටලු. අපි මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක එකතු වෙලා රිසර්ච් එකක් කරා මේ ඩිපාර්ට්මන්ට් එක. ඒකේ අපි හවුස් හෝල්ඩ්ස් ගණනාවක් රටේම නියදියක් අරගෙන කළේ. එක ගෙදරකින් කොයිතරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් එළියට දානවද ජෙනරේට් කරනවද. ඒක පළ කරලා තියෙනවා. ඕගොල්ලන්ට ෆ්‍රී අවේලබල් ආටිකල් එකක් හැටියට තියෙනවා වෙබ් එකේ. Spatial variation of plastic generation කියලා. plastic අපද්‍රව්‍ය plastic waste generation කියලා. ඒතර plastic විතරක් නෙවෙයි හැම waste වර්ගයක්ම ගැටලුවක්. land erosion. land erosion භූමි අවක්‍රමණය. භූමිය පස් පාංශු ඛාදනය. glacier melting. අද ලෝකයේ ඉතාම වැදගත් මාතෘකාවක් බවට glacier melting පත් වෙලා තියෙනවා. ඇයි glacier melting? ඒ කියන්නේ මේ glacier melting කියන එකේ තේරුම මොකද්ද? glacier දිය වෙනවා කියන එක. එතකොට මේ glacier melting glacier දිය වෙන එක ප්‍රධාන පාරිසරික ගැටලුවක්. පෞගිය දවස්වල ලෝකයේ විශාලතම ග්ලැසියර් දියවීමේ අර්බුදය ගැන වාර්තා ගියා. ඔයගොල්ලෝ හරි ලස්සනයි. ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් ඒවා. අනිත් එක දැන් ඕගොල්ලන්ට ගොඩාක් දැන් අන්තර්ජාලයේ භාවිතය වැඩි වෙලා තියෙන්නේ. YouTube වල තියෙනවා සිංහලට හඬ කවපු ගොඩාක් ඔය වගේ මාතෘකා සම්බන්ධ හොඳ වැඩසටහන්. හොඳ තොරතුරු. ඉංග්‍රීසියෙන් බැලුවත් පේනවා, තේරෙනවා. ඔයගොල්ලන්ට බලන්න. ග්ලෝබල් ග්ලැසියර් මෙල්ටිං කියන එක ගැන, ග්ලැසියර් දියවීම කියන එක හොඳ උදාහරණ සහිතව අපිට දකින්න පුළුවන්. ගෝලීය උණුසුම් වීම, ඕසෝන් ඩිප්ලීෂන්, ඕසෝන් ස්තරයේ ක්ෂය වීම, ඇසිඩ් රේන්, ඇසිඩ් අම්ල වැසි. මේ වගේ ගොඩාක් අලුත් පාරිසරික ගැටලු
අපට හඳුනා ගන්න පුළුවන්. ගොඩාක් අලුත් පාරිසරික ගැටලු අපිට හඳුනා ගන්න පුළුවන් මේ තත්වය යටතේ. ඒවා ගැන අපි අවධානය යොමු කරන්න ඕන. ඉතින් අපිට පුළුවන් මේ ඔක්කොම ගැටලු threats of atmosphere වායුගෝලයේ ආශ්‍රිත ගැටලු, භූමිය සම්බන්ධ ගැටලු, water ජලය සම්බන්ධ ගැටලු කියලා මේ අපි ඉගෙනගත්තු ගැටලු ඕගොල්ලෝ බලන්න වර්ග කරන්න. මේවායින් වායුගෝලයට තර්ජනයක් වන ගැටලු මොනවද? වායුගෝලයෙන් global warming, ozone depletion, acid rain. ඊගාට භූමියට සම්බන්ධව ගත්තොත් භූමිය සම්බන්ධ ගැටලු මොනවද? දැන් උදාහරණයක් waste generation, භූමිය සම්බන්ධ threat of the land, deforestation, threat of the water, waste generation කියන එක threat of the water, oil spilling කියන්නේ තෙල් කාන්දු වීම, ඊගාට දැන් අර express pearl වලින් ආපු ශුද්ධ ප්ලාස්ටික්, threat of water. මේ වගේ වර්ගීකරණය කරලා බලන්න මේ පාරිසරික ගැටලු කොයි විදිහටද අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ මානව ජනසංඛ්‍යාව ලෝකයේ ඉතාම විශාල ලෙස වර්ධනය වීම හේතුවෙන් කෙටි භූමි කලාපයක විශාල ගැටලු සමුදායක් ඇති වෙලා තියෙනවා. අපි පාරිසරික ගැටලු වලට හේතු හොයන්න යනකොට ඕවර් පොපියුලේෂන් ජනගහන වර්ධනය අධික වීම කියන එක හේතුවක් හැටියට ගත්තොත් ජනගහන වර්ධනය අධික වීමෙන් ජෛව ගෝලයට සිදුවන හානි, ධාරිතාව ඉක්ම ගිහිල්ලා සම්පත් අවභාවිතය වැඩි වෙනවා, කාර්මීකරණය වැඩි වෙනවා, ඊගාවට භූමිය හායනය වැඩි වෙනවා, භූමියට තියෙන ඉල්ලුම වැඩි වෙනවා, නාගරීකරණය, කැලිකසල එන්න වැඩි වෙනවා, ජලය සම්බන්ධ ගැටුම් ඇති වෙනවා, ජලය පිළිබඳ ගැටලුව උග්‍ර වෙනවා. මම අර ග්ලෝබල් රිස්ක් රිපෝට් එකේ පෙන්නුවා වගේ මේ වගේ ගොඩාක් පාරිසරික ගැටලු ඇති වෙනවා. ඊගාට ලෝකයේ මේ පාරිසරික ගැටලු හේතුවෙන් හයිඩ්‍රොලොජිකල් ඉෂුස්, ජල අර්බුද, ජලය නැහැ, පරිසර පද්ධති හානි වෙලා, ඊගාවට ගම් යූරු සහ සාගර වැටි වෙරළ කලාප ඛාදනයට ලක් වෙලා, ඊගාවට ජලයේ උෂ්ණත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා, ගුණාත්මක බව වෙනස් වෙන්න පටන් ගන්නවා. අද අපේ රිසර්වයර් සෙඩිමෙන්ටේෂන් කියන්නේ ජලාශවල සෙඩිමෙන්ටේෂන්, රොන්මඩ තැන්පත් වීමෙන් ජලාශවල ධාරිතාව අඩු වෙන එක සහ අද අපි කොච්චර කතා කරන ප්‍රශ්නයක්ද දැන් උතුරුමැද පළාතේ වකුගඩු රෝගය සම්බන්ධයෙන්, ජලයේ කන්ටැමිනේෂන්, ජලයේ සංඝටක ද්‍රව්‍ය වැඩිවීමෙන්. ඉතින් මේ වගේ නියුක්ලියර් ඉෂුස් හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලෝකයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් බහුල වශයෙන් කරනවා. අපි ෆුකුෂිමා බලාගාරයේ උපද්‍රවය 2011 මාර්තු 11 ඇති වෙච්ච එකෙන්ම පේනවා නියුක්ලියර් පවර් ෆේල් එකක් ඇති වුණොත් ඒක කොයිතරම් දුරට බලපෑමට ලක් වෙන්න පුළුවන්ද කියලා. භූමිය සම්බන්ධ ගැටලු ගත්තොත් මේ ඉදිකරන පරිසර පද්ධති වල ඉදිකිරීම ආදිය සම්බන්ධයෙන් ගත්තම ගොඩාක් ප්‍රශ්න, ලෑන්ඩ් සම්බන්ධයෙන්, ඩිෆොරස්ට්‍රේෂන්, වාසස්ථාන, සත්තුන්ගේ වාසස්ථාන නැති වෙන එක, කොටස් කඩලා දාන එක, හැබිට් ෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ අපි අලියා යන මාර්ගය කෑලි වලට කඩලා එක තැනක ජනාවාසයක්, ආපහු කැලේ ආය තැනක ජනාවාසයක්. ඉතින් අලින්ගේ මාවත නැහැ. අන්න ඒව තමයි හැබිටැට් ෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ. හැබිටැට් ජනාවාස, හැබිටැට් ඩිස්ට්‍රක්ෂන්, ඒවා විනාශ කිරීම. සම්පූර්ණ විනාශ කළා ගහනවා අපි ක්‍රීඩා පිටියක් හරි ජාත්‍යන්තර මොකක් හරි ඒ පරිසර පද්ධතියේ තත්ත්වය දැනගන්නේ නැතුව. මේවා ඔක්කොම land use issues. urban heat island කියන්නේ ලෝක වර්තමානයේ ඉතාම වැදගත් ගොඩාක් ලිපි තියෙනවා ක්ෂුද්‍ර නාගරික තාප දූපත්කරණය කියලා මේකට කියන්නේ. නගරය විශේෂ දේශගුණික කලාපයක් හැටියට අහිතකර දේශගුණික තත්ත්වයක් තියෙන කලාපයක් හැටියට වර්ධනය වෙලා තියෙනවා.
ඉතින් මේ වගේ ඊගාවට සූක්ෂම සත්ව පාලනය විශාල වශයෙන් සතුන් ඇති කිරීමෙන් මේ තාම වශයෙන් සූක්ෂම ලෙස භෝග වගා කිරීමෙන් කෘෂිකාර්මික කටයුතු වලින් ගොඩාක් ගැටලු ඇති වෙන බව තමයි මේකෙන් කියන්නේ. එතකොට අපි pollution කියන එක ගත්තොත් global environmental issues වල ගැටලු වල pollution එක මම මේ අරකට support කරන සාධක කීපයක් ගැන කියන්නේ. වායු දූෂණය. එතකොට වායු දූෂණය මොනවද වායු දූෂණයට හේතු වන අහිතකර වායු වර්ග. ජල දූෂණය. ජල දූෂණය කියන එකෙන් අදහස් වෙන්නේ මොනවද? මොනවද ජලයේ සංඝටක හැටියට එකතු වෙන්නේ? ඒවා ගැන අපේ අවධානය යොමු වෙන්න ඕන මේ තියෙන විදිහට. මම මේ කෙටි වෙලාව හින්දා වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මට 11ට ඊගාව පන්තියක් තියෙනවා. ඒ නිසා අපේ කාලය තුල අපි මේ බලන්නේ පාරිසරික ගැටලු එක එක පැති වලින්. භූමිය ගත්තම, ජලය ගත්තම, වායු ගෝලය ගත්තම, දූෂණය කියන එක ගත්තොත් වායු දූෂණය, ජල දූෂණය, ඊගාවට පාංශු දූෂණය, ශබ්ද දූෂණය, ආලෝක දූෂණය කියන එකත් අද ලෝකයේ විශාල වශයෙන් මේ සාකච්ඡා කරන එකක්. artificial lights ප්‍රමාණය ස්වාභාවික පරිසරයට මිනිස්සුන්ගේ සයිට් ඒ කියන්නේ මිනිස්සුන්ගේ පෙනීමට ලොකු බලපෑමක් කරනවා කියලා වර්තමානයේ ලෝකයේ light pollution එක ගැන කතා කරනවා. ශබ්ද විතරක් නෙවෙයි දැන් ආලෝකය ඇහැටත් කරදරයි, ඊගාවට කනටත් කරදරයි, ශරීරයට මේ pollutions බලපානවා, ඊගාවට සම්පත් විනාශ වීමෙන් සම්පත් බහුල වශයෙන් භාවිතා කිරීම. සම්පත් කිව්වම ෆිෂින් එක ගත්තත් ඒ වගේ, ඊගාවට මිනිස්සු භූමියේ ඔකියුපේෂන් භූමියේ කටයුතු කිරීම ගත්තත් ඒ වගේ, ඛනිජ හැරීම ගත්තත් මයිනින් නුත් ඒ වගේ, ඊගාවට ජලය භාවිතා කිරීම ගත්තත් ඒ වගේ මේ සම්පත් ජලය කැණීමෙන් භූමිය එක එක දේවල් වලට යොදා ගැනීමෙන් විශේෂයෙන්ම සම්පත් විශාල වශයෙන් භාවිතා කිරීම අවභාවිතා කිරීම තිබෙනවා. ඊගාවට අපි අර කතා කරපු තවත් මාතෘකාවක් තමයි waste generation. electronic waste එක එක જાතියේ මේ එක එක જાතියේ waste කියන්නේ එක එක જાතියේ මේ කැලිකසල වර්ග තියෙනවා. එතකොට මේ කැලිකසල වර්ග ඉලෙක්ට්‍රොනික වේස්ට් කියලා අද ලෝකේ ඉතාම ප්‍රබල විදියට සාකච්ඡා කරන දැඩි හානිදායක කැලිකසල. ඉලෙක්ට්‍රොනික අපි පාවිච්චි කරන බැටරි, ෆෝන් කෑලි, චිප්ස් කෑලි, කොච්චර කම්පියුටර් අයිටම්ස් ඕන ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක තියෙන කොටස් මේ කැලිකසල විදියට විසි කරනවා. ඉතින් ඒ වගේ හැම තැනම මේ විශාල වශයෙන් ඒ වගේ කැලිකසල එකතු වෙච්ච තැන්, නීති විරෝධී ලෙස කැලිකසල මුහුදට ගංගාවලට දාන එක මේවා ගොඩාක් අපිට දකින්න පුළුවන් තියෙන කරුණු. බයෝඩයිවර්සිටි ලොස් කියන්නේ ජෛව විවිධත්වයට හානි පැමිණවීම. ඒ ජෛව විවිධත්වයට හානි පැමිණීම කියන එක තවත් අතකින් ගත්තම ඊටාම ප්‍රබල ගැටලුවක් බවට සාකච්ඡා කරන්න පුළුවන්. කොයිතරම් ආවේනික සත්ව ශාක විනාශයට පත් වෙනවද මේ බයෝඩයිවර්සිටි එකෙන්. ටොඩ් සැන්ඩ්ලර් 1998 තමයි පළවෙනි පොත. 98 ආයෙ print කළා Global Challengers කියලා පොතක්. මේක online available පොතක්. මේකේ තියෙනවා ලෝකයේ පහුගිය අවුරුදු 50 ඇතුළත සිදුවෙච්ච පාරිසරික ගැටලු පිළිබඳව සහ අත්ත වශයෙන්ම මේ පාරිසරික ගැටලු වලට පිළියම් වශයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳව. දැන් අපි වර්තමානයේ වෙනකොට අන්තර්ජාතික දේශගුණික පාලනය පිළිබඳ ප්‍රතිපත්ති හදලා තියෙනවා. දැන් වෙන එකක් තියා sustainable development goals වල තිරසර සංවර්ධන අරමුණු වල පාරිසරික සංරක්ෂණය කෙරෙහි යොමු වූ වැදගත් අරමුණු තියෙනවා.
එතකොට ඕසෝන් ක්ෂය වීම වළක්වා ගැනීම සඳහා සම්මුතීන් හදලා තියෙනවා. අම්ලවැසි ආදී මේවාදී වශයෙන් සම්මුති දිහා බැලුවම ඕගොල්ලන්ට පේනවා ගොඩාක් පාරිසරික වශයෙන් ඇතිවෙන ගැටලු මොනවාද කියලා. ඉතින් ඒ නිසා ඒ කාලවකවානු වලදී අනුගමනය කරලා තියෙන අන්තර්ජාතික ප්‍රතිපත්ති දැන් අපි මොන්ට්‍රියල් ගිවිසුම ගැන කතා කරනවා. එතකොට ලෝකයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් පාලනය කිරීම සම්බන්ධ ගිවිසුම් ගැන කතා කරනවා. මේවා ඔක්කොම ජාත්‍යන්තර වශයෙන්ුත් ඒ වගේම කලාපීය වශයෙන්ුත් අනුගමනය කරන විවිධ ප්‍රතිපත්ති සහ නීති පද්ධති පිළිබඳ අවධානය යොමු කරන කාරණා හැටියට සලකන්න පුළුවන්. කොහොම වුණත් ඕගොල්ලන්ට විශේෂ නිබන්ධ පන්තියක් මේ පාරිසරික ගැටලු සම්බන්ධයෙන් අපේ නිබන්ධ ආචාර්යවරයා සහ කතිකාචාර්ය තිසර සත්සර මහත්මයා විසින් පවත්වනවා. එතකොට නිබන්ධ සාකච්ඡාවේදී තවදුරටත් පාරිසරික ගැටලු කියන්නේ මොනවද කියලා සාකච්ඡා කරලා මෙවර අපි අවධානයට ලක් කරන අවධාරණය කරන වැදගත් මාතෘකාව මෙන්න මේක පිළිබඳව මේක නෙවෙයි මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරනවා ඇති. ඒ කියන්නේ අපි මේ පාර මොන මාතෘකාවද අපේ අවධානයට ලක් කරන්නේ පාරිසරික ගැටලු සම්බන්ධයෙන් එක් ප්‍රධාන පැවරුමක් වශයෙන්. ඒ තමයි sea level pollution, sea water pollution, මුහුදු ජලය දූෂණය වීම. ඒ පිළිබඳව සාකච්ඡාවක් සිදු කරයි. එහෙනම් අපි කාලය අවසන් නිසා පාඩම අවසන් කරනවා. හැම දිනාටම නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.